හොඳයි දරුවනේ එහෙනම් අපි අර තුන්වෙනි පිටුවේ තියෙන හතරවෙනි ක්ලාස් එක යන්න. තුන්වෙනි පිටුවේ තියෙන හතරවෙනි ක්ලාස් එක. ඒකේ කියනවා ඉදිරිපස බලන මීටර 2ක් වූ වාහනයක් ඍජු පතික වේදිකාවක අයින දිගේ ඉදිරියට තත්පරයක මීටර 5ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. හරි. ඉදිරිපස බලන මීටර 2ක් වූ වාහනයක් ඍජු පතික වේදිකාවක අයින දිගේ. ඒ කියන්නේ වේදිකාව අයින දිගේ ඉදිරියට තත්පරයක මීටර 5ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. ඒකාකාර වේගයෙන් ගමන් කරයි. එක්තරා මොහොතක වාහනයට හරියටම මීටර 12ක් ඉදිරියෙන් වූ ලක්ෂයකදී පදිකේ තත්පරයක මීටර 2ක ඒකාකාර වේගයෙන් පාර හරහා මාරු වීමට යයි. මේ ප්‍රශ්නය තේරුම් ගන්න ඕනේ. ඉදිරිපස බලන මීටර 2ක් වූ වාහනයක් ඍජු පතික වේදිකාව අයින දිගේ තත්පරයක මීටර 5ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. මේක ඇවිල්ලා හතරවෙනි ගාන. ඉදිරිපස බලන මීටර 2ක් වූ වාහනයක් මේ බලන මීටර 2යි. මෙයා තත්පරයක මීටර 5ක වේගයෙන් යනවා. මේ වාහනේ ඉඳලා හරියටම මීටර 12ක් ඉදිරියේ. පදිකේ පාර හරහා මාරු වෙන්න යනවා. හරි. දැන් මෙතන එයාට තත්පරයක මීටර 2ක ඒකාකාර වේගයක් තියෙනවා. මේක ටිකක් ප්‍රැක්ටිකලි ගත්තාම ටිකක් පිළිගන්න අමාරුයි වගේ හිතෙන අවස්ථාවක්. මොකද මේ එහෙම පදිකව බාරමාරු වෙන්නේ නැහැ. හරි. එහෙම පදිකව බාරමාරු වෙන්නේ අපි හිතමු මෙයා අන්ධ මිනිස්සෙක්. කන් ඇහෙන්නේ නැහැ. මෙයා අවාසනාවකට වාසනාවකට සමීපතර වාහනේදී මීටර 12ක් ඉදිරියෙන් ඉඳලා මීටර 12ක් ඉදිරියෙන් ඉඳලා මේ පාර මාරු වෙන්න යනවා. පාර මාරු වෙන්න යනවා. එයා තත්පරයක මීටර 2ක ඒකාකාර වේගයෙන් පාර මාරු වෙනවා කියලා අපි හිතමු. දිශාව එයාට අභිමුඛ පරිදි දිශාවකට යන්නේ. දිශාව වෙනස් කරන්නේ නැහැ අසමගින්. ගොඩක් අප්‍රායෝගික දේවල් මේ ප්‍රායෝගික සිද්ධියකට අපිට ගන්න සිද්ධ වෙනවා. හරි ගොඩක් අප්‍රායෝගික දේවල් මේ ප්‍රායෝගික සිද්ධියකට අපිට ගන්න සිද්ධ වෙනවා. මේ ගැටලුව කරන්නේ. අපි දුමු යාන්ත්‍ර මිනිස්සේ කන් ඇහෙන්නේ නැහැ, ඕන ඇහෙන්නේ නැහැ, හැප්පෙන්නේ නැහැ. එයාගේ ලක්ෂ්‍යය ඉඳලා තත්පරයක මීටර 2ක වේගයෙන් ඒකාකාර වේගයෙන් පාර මාරුවා. අභිමත දිශාව. විභාග වල මේ જાතිය ගණන් වෙවිලා තියෙනවා. අනුතරකින් තොරව පාර මාර්ගය ඇවිද කියලා යනවා. දැන් මෙන්න මෙතෙන්ට අදාළ සාපේක්ෂ වේග සංසිද්ධිය වඩා ගන්න ඕනේ. අපි මෙතන ඉස්සෙල්ලා රාමෝනික අර්ථ දක්වමු. C කියලා ගමු කාර්යය. E පොළව. P පදිකය. දැන් මේක ඇවිල්ලා පොළොවට සාපේක්ෂව කාර්යයේ වේගය මේ දිශාව
හරි. පොළොවට සාපේක්ෂව කාර්ය වේගය මේ පැත්තට පහයි. පොළොවට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගයේ විශාලත්වය 2යි. තවලේ විතරනේ දන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ සාපේක්ෂ ප්‍රවේග සිද්ධාන්තය ඇතුළේ මේ අනතුරු සිදුවීම නොවීම කියන එක විග්‍රහ වෙන්නේ කොහොමද කියන්නේ? සාපේක්ෂ ප්‍රවේග සිද්ධාන්තය ඇතුළේ කොහොමද මේ අනතුරක් සිදුවීම හෝ නොවීම කියන එක විග්‍රහ වෙන්නේ කියන එක අපි සලකා බලන්න ඕනේ. අනතුරක් වීම හෝ නොවීම. දැන් මේක අපි විග්‍රහ කරන්නේ කාර්ය නාමයෙන්. පොළවේ නාමයෙන්දී අපිට ඔබ කතා කරන්න වෙන්නේ මෙහෙමයි. මේ පදිකය පොළවේ නාමයෙන්දී අනතුර වෙන්න නම් මෙයා කොයි පැත්තට ගියත් මෙහෙට ගියත් කාර්ය මෙහා ළඟට එනකොට මෙන්න මේ පදලයා ක්‍රොස් කරලා තිබුණා නම් හරියි. ඒ කියන්නේ අපි හිතමු දැන් මෙයා ඇවිදින්න පටන් ගත්තා මේ පැත්තට කියලා. එතකොට මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ දුර යා ගෙවලා තිබුණා. මෙයා ඇවිදන් යනකොට කාර්යය මෙතෙන්ට ඇවිල්ලා නැත්නම් මෙයා මෙතෙන්ට ඇවිදගෙන යන ටිකට කාර්යය මෙතෙන්ට ඇවිල්ලා නැත්නම් බේරිලානේ. එයා බේරිලා. අපි මේ පොළොවේ ආමුදි මම මේ කතා කරන්නේ. ඊළඟ අපි හිතමු මේ පදිකයා ටිකක් මේ පැත්තට ගියා. කාර්යයේ මේ එජ් එක මෙන්න මෙතෙන්ට එනකොට එන්න කලින් කාර්යයේ මේ එජ් එක මෙතෙන්ට එන්න කලින් මෙයා මේ දුර ගෙවාගෙන ගියා නම් බේරිලා. නේ? මම මේ පොළොවේ ආමුදි සිද්ධිය කතා කරන්නේ. පදිකයා මෙන්න මේ දුර ගෙවාගෙන ගියා නම් කාර්යයේ මෙතෙන්ට එන්න කලින් තේරෙනවද? ඉතින් මේ පැත්තට ගියා නේ. එයාට යන්න දිහා අපරිමිත සංඛ්‍යාවක් දෙනවා. අපි කොහොමද එයා මේ පැත්තට ඇවිල්ලා කියලා. එතකොට කාර්යය මෙන්න මෙතෙන්ට එන්න කලින් කාර්යයේ මේ එජ් එක මෙතෙන්ට එන්න කලින් එයා මෙන්න මේ දුර ගෙවාගෙන යනවා. පදිකයා මේ දුර ගෙවාගෙන ගිහින් තිබුණොත් එයාට බේරුණා. කාර්යයේ එජ් එක මෙතෙන්ට එන්න. ඒතර ඔබට තේරෙන්න ඕනේ මේ පදිකයා බාරමාරු වෙන දිශාව වෙනස් වෙන්න මෙයා හැප්පෙනවා නම් හැප්පෙන්න ගමන කාලය වෙනස් වෙනවා, තැන වෙනස් වෙනවා. ඒ සියල්ල වෙනස් වෙනවා. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මේ ඉන්න පොළවේ නාමයෙන් මේක කතා කරන එක ඉතාම දුෂ්කර කටයුත්තක්. මේ ගැටීම හෝ නොගැටීම කියන එක පොළවේ නාමයෙන් කතා කරන එක ඉතාම දුෂ්කර කටයුත්තක්. මේ හරි පොළවේ නාමයෙන් කතා කරන එක දුෂ්කර කටයුත්තක්. එහෙනම් අපි මේ ගැටීම හෝ නොගැටීම සාකච්ඡා කරනවා කොහෙද? මොන රාමුවේද අපි මේක සාකච්ඡා කරනවා? කාර්යයේ රාමුවේ. ඒතර කාර්යයේ රාමුවේ විතර ඩ්‍රයිවර් ඉන්නවා මේ කාර්යයේ. කාර්යයේ ඉන්න ඩ්‍රයිවර් නිරීක්ෂණය කරනවා පදිකයා. දැන් කාර්යයේ රාමුවේ මේ චරිතය සලකා බලන්නේ. ඒ කියන්නේ කාර්යයේ ප්‍රවේගය එයාට හිමි වෙනවා. ඒ කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගයේ විනාඩිය නිරීක්ෂිතයාට හිමි වෙනවා. කාර්යයට සාපේක්ෂව චරිතය සලකනවා කියන්නේ ඒකනේ. කාර්යයේ ප්‍රවේගයේ විනාශය. ඒ කියන්නේ මේ පැත්තට පහ තියෙන එක නිරීක්ෂිතයාට මේ පැත්තට පහක් වෙනවා. ඒ කියන්නේ මේ පදිකයාට එයාගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගයෙන් අමතරව තව මේ පැත්තට පහක් හිමි වෙනවා. මෙන්න මෙයා කාර්යයේ ඉන්න ඩ්‍රයිවර් මෙයා නිරීක්ෂණය කරන්න පටන් ගන්න මොහොතේ. ඒ කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගයේ විනාශය නිරීක්ෂිතයාට හිමි වෙනවා. විනාශයෙන් මෙහා තියෙන මේ පැත්තේ පහ වෙනස්කේට මේ පැත්තට පහක් වෙනවා. එයාගේ ප්‍රවේගය තියෙනවා. දැන් ඇත්තට වෙන්නේ ඒකයි. මෙහෙම ගමුකෝ ඒක. දැන් කාර්යයේ ඉන්න කෙනා මෙයා නිරීක්ෂණය කරන්න ගත්ත ගමන් මේ පදිකයට මේ පැත්තට පහක් ප්‍රවේගයක් හිමි වෙනවා. මේ දිශාවට තියෙන ප්‍රවේගය විනාඩි. නිරීක්ෂකයාගේ ප්‍රවේගයේ විනාඩි හිමි වෙනවා. අපි හිතමු මේ වෙලාවේ පදිකයා මේ පැත්තට යන්නේ කියලා. දෙක කිලේ. මෙහෙම දෙකම. ඔන්න ඔය දෙකේ සම්ප්‍රයුක්තය තමයි මෙයාට පේන්නේ. ඔන්න ඔය ප්‍රවේග දෙකේ සම්ප්‍රයුක්තය මම මේ පදිකයා මෙහෙට යනවා කියලා උපකල්පනය කරලා ඉස්සරහට. ඔය සම්ප්‍රයුක්තය මෙන්න මේ ප්‍රවේග දෙකේ සම්ප්‍රයුක්තය මේ ලයින් එකේ කොතනකට හරි එල්ල වෙන
අනිවාර්යෙන් හැප්පෙනවා. අනිවාර්යෙන් හැප්පෙනවා. හරි මේ අතර કોઈ මොනම ලක්ෂයක හරි මේ සාපේක්ෂ ප්‍රවේගය මේ දෙකේ සංප්‍රයුක්තය එහෙම නැත්නම් කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගයේ දිශාව එල්ල වෙලා තිබුණොත් මේ ලයින් එකේ කොහෙද දැනගෙන ඒ කියන්නේ එතන හැප්පෙනවා යනවා. හරි ඔබ තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන සෛද්ධාන්තික පසුබිම. හරි සෛද්ධාන්තික පසුබිම තේරුම් ගන්න ඕනේ. හරි සෛද්ධාන්තික පසුබිම තේරුම් ගන්න ඕනේ. හරි සෛද්ධාන්තික පසුබිම තේරුම් ගන්න ඕනේ. දැන් කාර්යයේ ඉන්න එක්කෙනා මේ පදිකය නිරීක්ෂණය කරන්න ගන්නකොට වෙන්නේ කාර්යයේ ප්‍රවේගයේ ඍණාගය පදිකයට හිමි වෙනවා. ඒක හරි පැත්ත. අපි හිතමු පදිකයට මේ පැත්තට ගමන් කරමින් ඉන්නේ ආගේ ප්‍රවේගය දෙකයි. ඔය දෙකේ සංප්‍රයුක්තය තමයි මේ කාර්යයට සාපේක්ෂව පදිකයට ප්‍රවේගය කියලා අපි කියන්නේ. අන්නේ සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව මේ ලයින් එකේ කොහෙද හරි දැනගෙන ඉල්ල වෙලා තිබුණොත් කාර්යය හැප්පෙනවා. ඒතකොට බේරෙන අන්තිම අවස්ථාව මෙන්න මේ ඉන්නේ. මෙන්න මෙතෙන් පතය පදිකයාගේ කාර්යයට සාපේක්ෂව මෙන්න මේ ඉන්දියට එල්ල වෙලා තිබුණොත් අර අපි කියන්නේ නූලෙන් බේරෙනවනේ. තමයි ඔයගොල්ලෝ කියන්නේ මෙහෙම කරලා බේරෙන අවස්ථාව. අන්න ඒක තියෙනවා. ඒ කියන්නේ පදිකයා නිකන් ඉන්දියේ වදින නොවදින දැනට තියෙනවා. එතකොට අපි හිතමු මේ කෝණය ඇල්ෆා කියලා. මෙන්න මේ ඇල්ෆා කෝණය මේක අපිට ගණනය කරන්න පුළුවන් 2 බෙදීම 12න් tan ඇල්ෆා එක. අපි ගමු මේක tan ඇල්ෆා කියලා කියන්නේ 2 බෙදීම 12. ඒ කියන්නේ tan ඇල්ෆා සමානයි 1/6. එහෙනම් ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 1/6. ඔන්න ඔය ඇල්ෆාට අගේ tan ඉන්වර්ස් 1/6ට වැඩි වුණොත් බේරෙනවා. අඩු වුණොත් හැප්පෙනවා. ඒ කියන්නේ කාර්යයට සාපේක්ෂව පදිකයාගේ පෙත පදික වේදිකාවේ ඉහළ කොටස සමග සාධන කෝණයේ tan ඉන්වර්ස් sin එකට වඩා අඩුයි නම් හැප්පෙනවා. වැඩි නම් බේරෙනවා. ඒතකොට හැප්පෙනවද බේරෙනවද කියන කාරණේ තීරණය වෙන්නේ ඔන්න ඔය කැල්කියුලේෂන් එක උඩ. මේ ගණනය කිරීම මත. මෙන්න මේ කෝණය අපි මේක හොයලා බලපුවාම ඒ කියන්නේ කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගය එහෙම නැත්නම් පෙත පදික වේදිකාවත් එක්ක සාධන කෝණයේ ඇල්ෆා නම් ඇල්ෆා tan ඉන්වර්ස් sin එකට වඩා වැඩි නම් බේරෙනවා. අඩු නම් හැප්පෙනවා. හැබැයි මෙතන තියෙනවා මේ පදිකයාට තියෙන පොඩි ඔප්ෂන් එකක්. මොකද එයාගේ දිශාව නිශ්චිත නැහැ. මෙයාට ඕනම දිශාවකට ඇවිදින්න පුළුවන්. එතකොට පුළුවන් එයාට සුදුසු පරිදි එක එක දිශාවට ඇවිදලා මේ කෝණය ලොකු කරගන්න අඩු කරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන් ඉතින් මැරෙන්න සුයිසයිඩ් වෙන්න ඕන කමක් තියෙනවා. බේරෙන්න ඕන නම් මෙයාට පුළුවන් මේ ඇවිදින දිශාව මේ තාපුණා මේ පැත්තට කරොත් මේක මෙහෙට හැරෙනවා. තව ටිකක් මෙහෙට කරොත් මෙහෙට හැරෙනවා. හරි. මම කියන්නේ වැරදි. එතකොට ඔන්න ඔය අර දිශාව ඔප්ෂන් එකක් තියෙන නිසා මෙතනින්ම අපිට ඒක මොනවද වෙන්නේ කියලා හිතන්න බෑ. අපිට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ ලියලා අපිට බලන්න වෙනවා කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගයට එහෙම නැත්නම් පෙතට ටර්න් වෙන්න පුළුවන් ලොකුම කෝණය මේකට අඩුද වැඩිද කියලා. මෙන්න මේකේ අඩුද වැඩිද කියලා හොයන්න පුළුවන් කාර්යයට සාපේක්ෂව පදිකයාගේ පෙත පදික වේදිකාවත් එක්ක හදන කෝණය tan ඉන්වර්ස් sin එකට වඩා අඩුයි කියලා වුණොත් වදින එක වදිනවා. වැඩි කියලා වුණොත් බේරෙනවා. ඉතින් ඒ කාර්යය කරන්න බෑ මේ භෞතික සිද්ධියෙන් විතරක්. මෙතනින් පුළුවන් ඉන්නේ අර සීමාකාරී අගය පිළිබඳ අපිට හැඟීමක් ගන්න. එහෙනම් අපි කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගය උක්ත කරලා අපි ලියමු සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. එහෙනම් ප්‍රවේගය පදිකයාගේ කාර්යයට සාපේක්ෂව සමානයි ප්‍රවේගය පදිකයාගේ පොළොවට සාපේක්ෂව ධන ප්‍රවේගය පොළොවේ කාර්යයට සාපේක්ෂව. එතකොට පොළොවට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගය අපි දන්න විශාලත්වයේ දෙකයි. කාර්යයට සාපේක්ෂව පොළොව මේ පැත්තට පහළ. එහෙනම්
මේකේ අපි ගන්නේ මොනවත් ගන්න නැහැ. කිසි දෙයක් ගන්න නැහැ. මොනවත් එහෙනම් අපි ඉස්සෙල්ලාම අර විශාලත්වයේ දිශාව දෙකම ගන්න දෛශිකය අපි යන්නේ. මේක ඇන්දා. ඒකේ කෙරවලේ හරය දෙකක් වූ දෛශිකය. මොන දැන් මෙතන තියෙනවා කාරණය කොහොමද? දැන් පොළොවට සාපේක්ෂව පතිකයාගේ ප්‍රවේගයේ විශාලත්වය දෙක. දැන් මේ පතිකය කොහෙටද ඇවිදින්නේ? මේක ඇවිදිනවා කියලා කියන්නේ මේක ඇවිදලා පාරමාරුවට මේ මොනවද බලද්දිම දෙකට දැනෙනවා. ඔය පතිකය මෙහෙට යනවා කියලා කියන්නේ පාරමාරුවට යන්නේ. එහෙනම් එයා යන්නේ මෙහෙට. ඒ කියන්නේ මේ දෙක මාක් කරද්දී අපි මේ වෘත්තයේ මේ අර්ධයකට සැලකීමක් වෙලා වැඩක් නැහැ නේද? ඔබට මේ අර්ධයකට සැලකීමක් නේද? කාගේ වැරදි නේද? හරි. දැන් අපි බලමු මෙයාගේ මේ වේගය නිසා මේ දෙකේ වේගයට අනුව මේ සාපේක්ෂ පෙත මේ පැත්තට හරව ගන්න පුළුවන් ලොකුම කෝණය කොච්චරද කියලා. මෙයාට තියෙන මෙයාට තියෙන උපරිම ශක්තියතාවය කීයද මේ ඇන්ගල් එක හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගය දක්වන දෛශිකය මේ දිශාව ඉඳලා කොච්චරද හැරෙන්න පුළුවන් ලොකුම කෝණය කියලා බලන්න. අර මොකද එහෙම මම ලොකුම කෝණය ගැන කතා කරන්න හේතුව මෙයා ගමන් කරන දිශාව මේ පැත්තට ගන්න මේ සාපේක්ෂ ප්‍රවේගය මේ පැත්තට හැරෙනවා. ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ පදිකයාට තියෙන ඔප්ෂන් එකක් එයා ගමන් කරන දිශාව වෙනස් කරලා එයාගේ ස්පීඩ් එක දෙකයි දිශාව වෙනස් කරලා අර සාපේක්ෂ පෙත මෙහෙට නවන්න පුළුවන්. ඒ නවන නැගිල්ල tan ඉන්නවා sin එකට වඩා වැඩි කරගන්න පුළුවන් නම් එයාට දෙහෙන chance එකක් තියෙනවා. කොච්චර මේ පැත්තට නැවුවා මේ නවන උපරිම කෝණය tan ඉන්නවා sin එකට වඩා අඩුයි. සෝරි තමයි. එතකොට අපි බලමු දැන් ඔය කියන කතාව. අපි හිතමු පදිකයා මේ පැත්තට එන්නේ. එතකොට සාපේක්ෂ වෙත තියෙන්නේ පදිකයා මේ පැත්තට ඇවිල්ලා ඔන්න θ1 කියලා කෝණයක් තියෙනවා. හරි. අපි හිතමු පදිකයා තව ටිකක් මෙහාට වෙන්න ඇවිල්ලා. එතකොට සාපේක්ෂ වෙත මෙන්න මේ වගේ. θ2. හරි. එහෙනම් ඔබට පේනවද මේ දෙක කියන ප්‍රවේගය පොළොවට සාපේක්ෂව ප්‍රවේගය මෙහෙට ගන්න අර සාපේක්ෂ වෙත ඉහළට නැමෙනවා. අද අපිට ඕනේ මේ ඉහළට නැමෙන උපරිම අවස්ථාව දැනගන්න. එහෙනම් කොයි අවස්ථාවේද මේ උපරිම අවස්ථාවේ නෙමෙයි. උපරිම අවස්ථාවේ නෙමෙයි කොයි අවස්ථාවකද කියලා. ඒ කියන්නේ සාපේක්ෂ වෙත උපරිම කෝණය මේ හැරෙන කෝණය උපරිම වේගයට ගන්න නම් මේ දෙක කියන දෛශිකයේ කොහෙට මාප් කරනවද ඒ උපරිම දැනීම සිදු වෙන්නේ. කියන එක ඔබ බලන්න. තෝරවල තේරෙයි. නිකන් හිතලා බලන්න මේ අවස්ථාව. ඒ අවස්ථාව මොකක්ද කියලා ඔබ හිතලා බලන්න. දැන් අපි දැන් මේ වගේ පැත්තකට කියන්නේ. එතකොට සාපේක්ෂ ප්‍රවේගය මේක තව කොට මේරෙන්නේ. එහෙනම් උපරිම අවස්ථාවේ මේ දරුවන්ට තේරෙන්නේ මෙන්න මේකට ස්පර්ශකයක් කරන අවස්ථාව. වෘත්තයේ ස්පර්ශකයක් කරන අවස්ථාව. මම මේක වෙනම අදින්න. එතකොට මේ උපරිම අවස්ථාව
උපරිමයට ලැබෙන්නේ මෙන්න මේ ස්පර්ශ අවස්ථාව. අපි ගමු මේක තීටා කියලා. ඔන්න ඔය තීටා tan ඉන්වර්ස් sin එකට වඩා වැඩි වුණොත් මේ පදිකය වේරෙනවා. නැත්නම් වේරෙන්නේ නැහැ. ඔබට තේරෙනවනේ මේක ඉන්නේ වැඩි වෙනවා. මේ පොළොවට සාපේක්ෂව පදිකයේ මේ පැත්තට එනකොට මේ සාපේක්ෂ වෙන්නේ තවත් හැරෙනවා. හැබැයි ඒක හැරෙනකොට හැරෙන්න පුළුවන් උපරිම අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේ මේ තියෙන කෝණය තමයි මම මේ තීටා කියලා ගත්තේ. එතකොට දැන් විභාගයේදී ඔයගොල්ලෝ සාමාන්‍ය ගානක් කරද්දී මේ රූපස දාන්න ඕනේ නැහැ. මේ රූපස දාන්න ඕනේ නැහැ. කෙලින්ම මේක ගන්න පුළුවන් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මෙච්චරයි. පෙත පීගේ අධික වේදිකාව සමග උපරිම කෝණයක් සාදන්නේ. උපරිම කෝණයක් සාදන්නේ පතික වේදිකාව සමග උපරිම කෝණයක් සාදන්නේ ස්පර්ශක අවස්ථාවේ ඔය තාක්කේ ඉතින් වතුනාම ඇති. ඔයගොල්ලෝ මේ උදාහරණ දාගෙන මේක අවශ්‍ය නැති එකක් නමුත් මේ උදාහරණයකට උසාවියට බලන්න මේක tan theta හොයලා හයෙන් එකයි කියවම 0.1 5ක් විතරම එන්නේ බලන්න. ඒකට ඔයාලට තීරණය ගන්න හැකි හැප්පෙනවද නැතිද? මෙතනින් එනවා අපිට sin theta කියන්නේ 5න් 2යි කියලා. sin theta සමානයි 2ට 5යි කියනවා. එම නිසා tan theta sin theta 2ට 5 නම් tan theta වෙන්නේ දෙකේට මූල 21යි නේ. වර්ගමූල 21. ඒ කියන්නේ 2යි මූල 21ට 21. එනිසා θ සමානයි tan inverse 2යි මූල 21ට 21. ඒ කියන්නේ අර පදිකයට කාලයට සාපේක්ෂව ප්‍රවේගය දෛශිකය
ඒ කියන්නේ හැප්පෙනවා කියන එක. මේ විශාලතම මේ උපරිම කෝණය. එතන මම ලියලා තියෙනවා ඒක. උපරිම කෝණය කියලා. ඔබ වටහා ගන්න යුතුයි. උපරිම කෝණය කියලා මම කියලා තියෙනවා. උපරිම කෝණය. හරිද? දැන් ආයෙත් අපේ ප්‍රශ්නය මේ දෙකෙන් කොහොමද ලොකු කියන්නේ? නේද? 2.21ට ලොකු 6න් එකද කියන්නේ. ඉතින් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන් වර්ග කරන්න. 6න් එකේ වර්ගය ගන්නවා අපි. එතන අපිට 30න් 1යි කියලා. 2.21ට වර්ගය ගත්තොත් 84ට 441 කියලා. මේකේ ඉන්නේ ආසන්න ලෙස මෙතන ඉන්නේ ආසන්න ලෙස මේක ලොකුයි. හරි. tan theta ලොකුයි. tan alpha. එහෙනම් theta විශාලයි. alpha. මේ alpha ට වඩා theta ලොකුයි. එහෙනම් අනුතරකින් තොරව බාරා මානුවිය හැකිය කියලා ඉතින් කියන්නකො. අනුතරකින් තොරව බාරා මානුවිය අනුතරකින් තොරව බාරා මානුවිය හැකිය කියලා තීරණය කරන්න. right? මේ ගැටලුව අපි මෙතෙක් කතා කරපු ගැටලුවට වඩා වෙනස් ගැටලුවක්. මේක විශේෂයි. ඒ නිසා මේකේ තියෙන සංසිද්ධිය හොඳින් වටහා ගන්න. සංසිද්ධිය උනේ වටහා ගන්න. මේකේ කරේ මොකක්ද කියන එක බලන්න. මෙතනදී අපි බැලුවේ අර කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේග දෛශිකය පදික වේදිකාව සමග හදන කෝණය මෙන්න මෙතන තියෙන මේ එජ් එකට තියෙන කෝණයට වඩා අඩුද වැඩිද කියන එක තමයි චෙක් කරන්නේ. අර එජ් එකට තියෙන කෝණය. ඇයි එජ් එකට තියෙන කෝණය බැලුවේ? එතන තමයි සීමාකාරී කරන්නේ. කාර්යයට සාපේක්ෂව පදිකයාගේ පිට මොන එකකින් මේ පැත්තට හැරුණොත් එයා බේරෙනවා. කාර්යයට සාපේක්ෂව පදිකයාගේ පිට ඔය එකකට වඩා මෙහෙන් යන එක බේරෙනවා. ඉතින් අපි බලන්න මෙතනදී කාර්යයට සාපේක්ෂව පදිකයාගේ පිටට එහෙම නැත්නම් ප්‍රවේග දෛශිකයට මේ පැත්තට අරව ගන්න පුළුවන් ලොකුම කෝණය තමයි මේ චෙක් කරන්නේ. උඩින්. ඊට වඩා අඩු කෝණ තියෙනවා. මේ කිව්වොත් අපි චෙක් කරලා මේ ડોකියුමන්ට් අන්න ඒකත් එක තමයි අපි කම්පෙයාර් කරන්නේ මේක. වෙන්නේ මොකක්ද කියන්නේ දැන් මම මේ ටියුට් එකට දාලා නැති මේ අවස්ථාවකට සම්බන්ධ තව එකක් තියෙනවා. අන්න ඒක මගේ ඉදිරියේ පේපර් වල තියෙනවා. මම දැකලා තියෙන එක විද්‍යාලයකට මේක අහලා තිබුණා මේ ටර්ම් ටෙස්ට් පේපර් එකකට. මේ ඉදිරියේ
තියෙන මේ ඒ අවස්ථාවට මම පොඩි හඳුන්වා දීමක් පැහැදිලි කරනවා. මම හිතනවා මේක ලියන්න නැති කියලා. පොඩි හඳුන්වා දීමක් කරනවා. ඒක මෙන්න මෙහෙමයි. දැන් මේ අවස්ථාව තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔය කාර්ය අධික වේදිකාවට එහා ඉන්නවා. අන්න ඒකයි කතාව. මේ කාර්ය අධික වේදිකාව අයිනදී කියනවා. එතකොට බලමු එහා ඉන්නවොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ යම් ඒ දුරක් දෙන්නේ නම් කොච්චරක් එහා ඉන්නද කියලා. අපි හිතමු ඒ කාර්යය මෙන්න මේ වගේ ඉන්නවා. මේ දුර අපි හිතමු B කියලා. කාර්යය බලලා අපි ගමු A කියලා. එතකොට අධිකය මෙතන ඉඳලා x දුරක ඉඳලා තමයි මේ පාර මාර්ග වෙන්න යන්නේ. කාර්යය මේ පැත්තට එනවා මොකක් හරි වේගයකින්. ඒතර මේ අධික වේදිකාව ඉඳලා b දුරකින් තමයි කාර්යය මේ එජ් එක තියෙන්නේ. කාර්යය මේ දුර අපි ගමු c කියලා. දිග. මෙතෙන්දී දිගත් කරලා. කාර්යය දිග බලලා දෙකම ඕනේ වැඩේ නිශ්චය කරගන්න. බලන්න ඉස්සෙල්ලා මේක ඇඳගන්න. ඇඳගෙන හිතන්න. මේක දාගන්න ඕනේ මෙතන සංසිද්ධියව දාගන්න ඕනේ ඉස්සලා. සංසිද්ධිය. දැන් මෙතන බලන්න මේ වැඩේ දැන් කාර්යයට සාපේක්ෂව පදිකයාගේ මේ ප්‍රවේගයේ මේ වැඩේ කරන්නේ. දැන් කාර්යයට සාපේක්ෂව පදිකයාගේ ප්‍රවේගය මෙන්න මේ එජ් එකට. ඉල්ලලා තියෙන බලන්න. පෙත පදිකයාගේ කාර්යයට සාපේක්ෂව. ඊළඟට ඒකම තව අපි බලමු මෙන්න මේ එජ් එක. මේ පිටපස්සේ කෙරවල. මෙන්න මෙතන පෙත පදිකයාගේ කාර්යයට සාපේක්ෂව. ඔබ හොඳට හිතලා බලන්න. මෙන්න මේ අතර මේ ලයින් එක අතරට සාපේක්ෂ ප්‍රවේග දෛශිකය වැටුනොත් මොකද වෙන්නේ? ඔය අතරින් සාපේක්ෂ ප්‍රවේග දෛශිකය වැටුනොත් මොකද වෙන්නේ? හිතලා බලන්න. ඔය ලයින් එක අතරින් මේ රින්ග් දෙක අතරින් මේ සීමාකාරී අවස්ථා දෙක අතරින් සාපේක්ෂ ප්‍රවේග දෛශිකය එහෙම වැටුනොත් අපි ගමු මේක ඇල්ෆා කියලා මේ කෝණය. මේ කෝණය අපි ගමු බීටා කියලා. මේක අපි ගමු තීටා කියලා. හරි. රතු පාට එක ඇල්ෆා.
මේක ඇල්ෆා. මේක බීටා. හරි. ඊළඟට අපි ගමු සාධාරණ සාපේක්ෂ පෙත යම් අවස්ථාවක මේ සාධාරණ කරන්නේ. මේ තමයි පදික වේදිකාව. මේ තියෙන්නේ සාධාරණ අවස්ථාවක තීන කෝණයක් හදනවා කියලා කියනවා. පෙත තීගේ කාර්යයට සාපේක්ෂව මේ සාධාරණ තීන කෝණයක් හදනවා. මෙන්න මේ තීටා වල අගය ඇල්ෆාට වඩා ලොකු වෙලා බීටාට වඩා අඩු වෙලා තිබුණොත් මේ තීටා වල අගය ඇල්ෆාට වඩා ලොකුයි බීටාට වඩා අඩුයි කියන්නේ අනිවාර්යයෙන්ම සාපේක්ෂ පෙත මෙන්න මේ නිල් පාටයි රතු පාටයි ලයින් දෙක ඇතුලේ වැටෙනවා කියන්නේ මේ කළු ඉර මේ රතු පාටයි නිල් පාටයි ලයින් දෙක ඇතුලෙන් එනවා කියන්නේ මේක තේරුම් අනිවාර්යෙන් හැප්පෙනවා එක්ක ඉස්සරහා හැප්පෙනවා එක්ක බඳේ හැප්පෙනවා මේ වෙන්න පුළුවන් වාහනේ දිග වාහනයක ඉස්සරහා ඉස්සරහා වදින්න පුළුවන් බඳේ හැප්පෙනවා දැන් ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම් අපි පාර මාරු වෙනකොට ඉස්සරහින් වාහනයක් එනවනම් අපි හයියෙන් ඇවිදලා වාහනේ එන්න කලින් මාරු වෙනවා. එහෙම නැත්නම් පාර මාරු වෙලා තියෙන අය දන්නවා කොහොමද? අපි හෙවීට මෙහෙම නැත්නම් වාහනේ අදින් එනවනම් අපි වාහනේ එන්න කලින් පාර මාරු වෙන්න අදහස් කරනවා අපි ඉක්මනට මෙහෙම පාර මාරු වෙනවා. වාහනේ මෙහෙන් එනවනම් අපිට වාහනේ එන්න කලින් පාර මාරු වෙන්න ඕන නම් අපි ඉක්මනට මෙහෙම පාර මාරු වෙනවා. වාහනේ මෙහෙන් එනවනම් වාහනේ ගියාට පස්සේ අපිට පාර මාරු වෙන්න ඕනේ අපි මොකද කරන්නේ? මීට මේ පැත්තට ඇවිල්ලා. ඇවිල්ලා වාහනේ පාස් වුණා ඊට පස්සේ පාර මාරු. ඒක තමයි සිද්ධිය දැන්. සාපේක්ෂ පෙත ඇල්ෆාට අඩු වුණොත් සාපේක්ෂ පෙත මේ කියන්නේ කළු පාට ලයින් එක මේ සාධාරණ අවස්ථාවක සාපේක්ෂ පෙත මේ ඇල්ෆාට අඩු වුණොත් එයා මෙහෙන් ගිහිල්ලා බේරෙනවා. ඒ කියන්නේ හැබැයි එතකොට වාහනේට පිටපස්සේ තමයි පාර මාරු වෙන්නේ. සාපේක්ෂ පෙත බීටාට වඩා වැඩි කෝණයක් ඇන්ගල් දුන්නොත් ඒ කියන්නේ තීටා විශාලයි බීටා වුණොත් මෙතන වෙන්න පුළුවන් ඒව ටිකක් තියෙමු තීටා කුඩයි යයි තීටා විශාලයි බීටා දැන් මේ වෙලාවේ අනිවාර්යෙන් වදිනවා හැපෙනවා මේ වෙලාවේ බේරෙනවා හැබැයි බේරෙන්නේ වාහන ඉස්සරහින් පාර මාරු වෙලා නෙමෙයි වාහන පිටපස්සෙන් පාර මාරු වෙනවා. ඒ තීටා වල අගේ ඇල්ෆාට වඩා අඩුයි. තීටා වල අගේ මේ තීටා වල අගේ ඇල්ෆාට වඩා අඩුයි. ඒ කියන්නේ මෙහෙන් යන්නේ. සාපේක්ෂ වෙත මෙහෙන් යන්නේ. ඒ කියන්නේ වාහනේ යන්න දීලා අපි පාර මාරු වෙනවා. පිටුපසින් පාර මාරු වෙනවා. පිටුපසින් පාර මාරු වෙනවා. තීටා විශාලයි බීටා වුණොත් මේ තීටා වල අගය මේ බීටාට වඩා විශාල වුණොත් ඒ කියන්නේ මේ නිල් පාට රේඛාවට වඩා ඇන්ගල් එක වැඩි වුණොත් මේ කළු පාට රේඛාව ඒත් බේරෙනවා ඉදිරිපසින් මෙතන මට කිව්වේ ඉදිරිපසින් පාර මාරු වෙනවා පාර මාරු වෙනවා හරි ඒක තීටා වල අගය වල දෙකේ තියෙනවා අනිවාර්යෙන් අපේ දැන් මේක මම මේ අවස්ථාවේ ගැටලුවක් ලෙස සාකච්ඡා කරන්න යන්නේ. ඒතකොට ඔබට තේරෙන්න ඕනේ වාහනේ දිග බලපානවා කියන එක. මේ ඇල්ෆා ලාගේට මේ වාහනේ දිග බලපානවා, පළලත් බලපානවා. බීටා ලාගේට බලපාන්නේ පළලයි මේ පාරේ ඉඳලා තියෙන දුරයි. ඇල්ෆාට බලපානවා දිගයි. පාරේ ඉඳලා පළලයි ඒ වගේ දුර ටික ඔක්කොම බලපානවා. හරි. දැන් මෙතන සංසිද්ධිය මෙන්න මේකයි. ඔබට තේරෙන්න ඕනේ සංසිද්ධිය මෙන්න මේකයි. කාරණා පැහැදිලි ඇති කියලා මම හිතනවා. සංසිද්ධිය මෙන්න මේකයි. මේක තමයි සංසිද්ධිය. ඉතින් මේකත් සටහන් කරගන්න විශේෂ අවස්ථාවක් කියලා. මේකත් සටහන් කරගන්න. ඔන්න මගේ සිද්ධාන්ත උගන්වලා ආවර කරා මම හිතන්නේ පැය 4 පන්ති කියන්නේ සෙන්සුරාදා 3ක් විතර. එහෙම තමයි මේක. මොකද මේ කරුණු කාරණා හරියට මනසට ගියොත් තමයි ඕගලන්ට තනියම හිතන්න පුළුවන්. දැන් ඔය ගණන් ටික තනියම හදන්න ඕනේ, තනියම හිතන්න
ඒ ඉගෙනගත්ත සෑම කරුණක් ගැනම තනියම හිතන්න. මට තේරෙන්නේ නැහැ ඇයි හිතන්න අකමැති වෙන්නේ කියලා. සමානුගේ එහෙම දෙයක් හිතන්න අකමැති බව පේනවා. එහෙම වෙන්න එපා. හිතන්න. තනියම කල්පනා කරන්න. ගැටලුවක් ආවොත් තව කෙනෙක්ගෙන් ඉස්සෙල්ලා තනියම විසඳන්න බලන්න. තව කෙනෙක්ගෙන් අහන්න. මගෙන් අහන්න. හැබැයි මේක අල්ලන්න බෑ. සාපේක්ෂ ප්‍රවේගය අමාරුයි. ඕක දාගන්න ඕනොත් දාගන්න. සාපේක්ෂ ප්‍රවේගය මට කියන්නේ. ඒක අහුවෙන්නේ. ඒක මීටරනේ. ඒක වදින්නේ සාපේක්ෂ ප්‍රවේගය අපෝ ඒක හදන්නේ. ඒක නම් ඒව හදන්නේ. ඕක කියන මතය. ඉතින් ඔයනේ මනසකින් මේ කටයුතු වලට මොහොත දෙන්න බෑ. ඒක වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි අපේ ඉගැන්වීමේ පරමාර්ථය. එහෙම නම් වෙනස් කරගන්න. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන් ටික කරන්න ඕනේ. දැන් අපි දෙලින්ම මම ටියුට් එක දීලා තියෙනවා. ඒකේ ගණන් දැන් බලනවා. එතකොට ඊළඟ ලෙසන් එක හැටියට කරාදී මේ විභාග ගණන් ටිකට ක්ලාස් සූදානම් වෙලා ඉන්න. දෙදාස් 6 ලෙවල් ගන්න පළවෙනි එකයි 2010 ලෙවල් ගන්න 2006යි 2010යි 2014 ඉස්සලාම ගන්න 2006 ඒ ලෙවල් ගන්න ඊළඟට 10 ලෙවල් ගන්න ඊළඟට 2014 ලෙවල් ගන්න මෙන්න මේ ගණන් තුන ගෙදර වැඩ හැටියට අදට හදාගන්න. ඊළඟ දවසේ මේ අනුපාත තියෙනවා මේවා සාකච්ඡා කරලා තවත් ඉස්සරහට එක එක කැටගරි වල විසඳන්න අපි යනවා. හරි? මම හිතනවා මගේ ප්‍රයත්නයේ සෑහෙන දුර සාර්ථක වෙන්න කියලා. හැබැයි ඉතින් ඒක නිර්ණය වෙන්නේ ඔයගොල්ලන්ගේ තියෙන අර අමායන සැහැල්ලු මනස කොටනගත්තොත් විතරයි. එහෙම නැත්නම් නම් ඉතින් මේ අපේ මේ කරන්න බෑ. මොකද මේවා අපේ මනස්වල තියෙන සංකල්ප නෙමෙයි. පිටින් අපි දාගෙන ඒ තියෙන තුරේ තියෙනවා ඒවා ඇක්ටිවේට් කරලා ගන්න ඕනේ. ඒකෝට නම් මේක වැටෙන්නේ. මේ කරුණු තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ වීඩියෝ එකේ අර උදාහරණයේ පොඩි හොඳ වීමක් වගේ දෙයක් තියෙනවා. ඒ වගේම අර වම් පැත්තේ කෙරවලේ ලියපුවර පොඩි දත්ත ටික වෙලාවක් යනකම් පේන විදිහට මම දැක්කා. ඒකෙන් ඔබට මේ දත්ත නෙවෙයි පිටතර වැඩ ගන්න යන දත්ත සටහන් කරගෙන කියන්නේ. ඒක කරගෙන යනකොට මොකද මට මේක ආය අලුතින් ගන්න. ඉතින් ඉතින් මේ කියන මේ සතිය මම අවියනම වැඩ ටික අප්ඩේට් කරලා ඊළඟ දිනවල මට සෑහලුයි. මේ කටයුතු කරගෙන යනකොට එහෙම නැතුව උදාලා අතුලේකට මාව පත් වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් ආයුබෝවන්.